අද අපි බලාපොරොත්තු වෙනවා තවත් ප්‍රශ්න කිහිපයක් සාකච්ඡා කරන්න. විශේෂයෙන්ම කණ්ඩායම් ජ්‍යාමිතිය පදනම් වෙච්ච රචනා ප්‍රශ්නයක් 2019 අවුරුද්දේ කණ්ඩායම් ජ්‍යාමිතිය යෙදීම් එක්ක රචනා ප්‍රශ්නයක් දීලා තියෙනවා. ඉතින් අපි රචනා ප්‍රශ්නය සාකච්ඡා කරලා බලමු. ඒකේ අපිට වර්ගඵලයේ පරිමාව පරිදි අතරව කණ්ඩායම් ජ්‍යාමිතිය යෙදීම් හැම ගොඩක් දේවල් ඔය අපිට බලන්න පුළුවන්, කතා කරන්න පුළුවන්. ඊට කලින් අවුරුද්දක තිබිච්ච ප්‍රශ්නයක් 2020 ප්‍රශ්නයේ මම ඔයගලන්ට වීඩියෝ එකක් දෙන්නවා. මම හිතන්නේ ඒක ඔයගොල්ලෝ කරලා ඒ වීඩියෝ එකත් එක්ක ඒ සම්බන්ධ කරුණු අවබෝධ කරගන්න ඇති කියලා හිතනවා. එහෙම නැත්නම් මැසේජ් එකක් දාන්න අපි පන්ති කාමරේ නැවත කරමු. මේ ප්‍රශ්නය ටිකක් ගැටලු සහගත ප්‍රශ්නයක්. යම් දෝෂ ටික ප්‍රශ්නයක් තිබුණා. නමුත් අපි දෝෂ දිහා බලන්නේ නැතුව ප්‍රශ්نين ගන්න පුළුවන් අන්තර්ගතය ගන්න උත්සාහ කරමු. 2019 පේපර් එකේ 6 වෙනි රචනා ප්‍රශ්නය. රූපේ පළවෙනි එකෙහි එක්විටි ගුවන් යානයක ඉහළින් බැලූ විට පෙනෙන දික්කඩක්. එම දික්කඩ XY කණ්ඩායමක තලයේ රූපේ පෙනෙන පරිදි ලකුණු කර ඇති අතර අවශ්‍ය දුරවල් දී ඇති කණ්ඩායම උපයෝග කොටගෙන ලබාගත හැකියි. මෙම දික්කඩ y අක්ෂයට වටා සමමිතිකව පැවතී. සමමිතිකයි කියලා කියනවා. කාරණා ගොඩක් අහනවා. ඉතින් ඒ අතරතුර මම ඔයාලට මේ රූපය පෙන්වන්නම්. මෙතන ඔයාලට පේන ඇති මේ දීලා තියෙන රූපේ කණ්ඩායමක සැලකිලි ප්‍රමාණයක් දීලා තියෙනවා. ඒ තොරතුරු මේ රූපයෙන් හොයා ගන්න පුළුවන්. එතකොට ඒක පදනම් කරගෙන තමයි අපිට ගාන හදන්නේ. පළවෙනි ප්‍රශ්نين අහනවා. බලමු නිකන් දල වශයෙන් බලුවොත් හරි සංකීර්ණ රූපයක් වගේ පෙවුනාට ඇත්තටම මේක එච්චර අමාරු එකක් නෙවෙයි. අපි නිවැරදිව ඒ ගණිත කර්ම වලට යමු වුණොත් මේකෙන් කරන්න ඕන අවශ්‍ය කරන දිගවල් හොයලා අවශ්‍ය කරන උත්තර වලට අනේක විතරයි. රූප සටහනේ සලකුණු කොට ඇති කණ්ඩායමක උපයෝගී කොටගෙන පහත දෑ ගණනය කරන්න. රූප සටහනේ සලකුණු කොට ඇති කණ්ඩායමක උපයෝගී කොටගෙන පහත දෑ ගණනය කරන්න. මොනවද ගන්න? ACIU බඳ කොටසේ වර්ගඵලය. ACIU. ඒතකොට අපිට ඕන නම් ඒක මෙන්න මේ විදිහට වර්ණ ගැන්නුවොත් AC IU මෙන්න මේ කොටස. මෙන්න මේ කොටසේ වර්ගඵලයක් වෙනවා. ඒතකොට මේ කොටස ඍජුකෝණාශ්‍රයක හැදී ගන්න නිසා අපිට ACIU වර්ගඵලය කියලා ලියන්න පුළුවන් කොහොමද? දිග ගුණ කිරීම පාළල. දැන් දිග ගුණ කිරීම පාළල හොයාගන්න ඒ තොරතුරු මේ කණ්ඩායම තලයෙන් ගන්න. ඒ තොරතුරු කණ්ඩායම තලයෙන් ගන්න. තුරු පෙනති මෙන්න මෙතන කණ්ඩායමකේ දීලා තියෙනවා. එතකොට අපිට මෙන්න මේ මූල ලක්ෂ්‍යය ඉඳලා එතන ඉඳලාද මූල ලක්ෂ්‍යය ඉඳලා දුර අපිට මෙන්න මේ හරිය ඉඳලා මෙතනට උස ගන්න පුළුවන් 12යි. ඒ වගේම මෙතනට දුර ඍණ 12යි කියලා මෙතන තියෙනවා. ඒතර මේ පැත්තට දුර කීයද 12යි. එකතු කරාම බිඳුවයි එහෙම නෙමෙයි. මේ පැත්තට 12යි මේ පැත්තට 12යි. කොහොම 27යි. ඒ වගේම දැන් මේකෙන් අපි ගන්න දුර විතරයිනේ වටිනාකම විතරයි ගන්න. ධන බව ගන්න යන්න එපා. මේ අතර ගත්තොත් ඔබට පේන ඇති මෙතන ධන 2යි මෙතන ඍණ 2යි. ඒ නිසා අපි මෙන්න මේ දෙකේ වෙනස ගත්තාම කීයද එන්නේ? ධන 2යි මෙතන 2යි 4යි. එතකොට ACIU කියන කොටසේ වර්ගඵලය අපිට ලියන්න පුළුවන් මෙන්න මේ විදිහට. right ACIU වර්ගඵල සමානයි. දැන් අපි තේරුම් ගත්ත දිග කොච්චරද දෙන්නේ? උඩට 12යි යටට 12යි. එතකොට 24ට ගුණ කිරීම 4. ගුණ කිරීම 4. right තුර්කියක් කියනවා 16 එකක් විතරයි 96යි ඒකකයක් දීලා දෙනවා. බොහොත්ම ඒකකයක් දීලා නැහැ. x අක්ෂේවත් y අක්ෂේවත් ඒකකයක් සටහන් වෙන්නේ. අපි ලියන්නේ නිකම්ම 96. එහෙම නැත්නම් වර්ග ඒකක 96. වර්ග ඒකක. වර්ග ඒකක. ඔය විදිහට ලියන්න පුළුවන්. වර්ග ඒකක 96.
296. ඊළඟ කොටසෙන් අපිට කියනවා DEF GH. බලමු අපි කියන්නේ මොන කොටසද කියලා. මොකක්ද මේ කොටස? ඔය පරිස්සම් බලන්න DEF D මෙතන EF GH මෙන්න මේ වර්ගඵලය අහන්න. මෙන්න මේ කොටසේ වර්ගඵලය. දැන් මේ කොටසේ වර්ගඵලය හොයන්න කියලා ගැටලු තියෙනවා. මොකක්ද තියෙන ප්‍රධාන ගැටලු? මේක අමුතු හැඩතලයක්. ඒ නිසා අපි කරන්නේ මොකද්ද? අපි දන්න හැඩතලයකට මේක පරිවර්තනය කරනවා. right. කැමති දිගට මට යන්න පුළුවන්. මම හිතන මෙන්න මෙහෙම. මම ඉස්සෙල්ලා හොයනවා මෙන්න මේ කෑල්ලේ වර්ගඵලය. මොකද ඒක සමාන්තර ආශ්‍රයයක් නැත්නම් පාද දෙකක් සමාන්තර ආශ්‍රයක් නෙමෙයි ත්‍රිපීසියම. පාද දෙකක් සමාන්තරයි. පාද දෙකක් සමාන්තරයි. මෙයයි සමාන්තරයි. එතකොට මේ පාදය දෙකට සමාන්තරයි. මේ පාද දෙක එකතු වෙදීම දෙක වාරයක් ලම්බ කුස. ලම්බ කුස කියන්නේ අපිට හොයාගන්න පුළුවන්. ලම්බ කුස කියන්නේ මෙන්න මේ උස. ඒ කැල හොයන්න පුළුවන්. කණ්ඩායම් දීලා තියෙන්නේ ඈ. ඊළඟට මොකද කරන්නේ? මෙන්න මේ කොටස වෙන්නේ. මේ කොටස වෙනම වෙන්නේ. එළ ඒ දෙක එකතු කරනවා. එතකොට මට ලැබෙනවා නැවත මේ පාදයයි සමාන්තරයි. ඒ දෙක එකතු කළ දෙකෙන් බෙදලා ලම්බ කුස කියන්නේ මෙන්න මේ විදිහට. ලම්බ කුසෙන් ගුණ කරනවා. ප්‍රොබ්ලම් පේනවා ඇති. එතකොට මේ කැලේ දෙක එකතුව ගන්න පුළුවන් මේ වර්ගඵලය සඳහා. හැබැයි දිගවල ඔක්කොම ගන්න වෙන්නේ මේ දීලා තියෙන ඛණ්ඩාංක තලයේ ඛණ්ඩාංක ඇසුරේ. ඒක කොහොමද ගන්න බලමු අපි. දැන් කොහොමද යන්නේ? තේරුම් ගත්ත මොකද්ද කරන්න ඕනේ කියලා. ඊට පස්සේ ඛණ්ඩාංක ටික දිහා බලන්න අපි හදමු. අපි ඉස්සරහ ලියනවා පළවෙනි කොටසේ මේක A කොටසේ එක කොටස දෙක කොටස. right මම ඉස්සරහ ලියනවා අපි මේ රූපේ පිටපත් කරන්න යන්නේ. ඒ නිසා මට මේක එකපාර ලියන්න පුළුවන් කොටස් දෙක ලියන්න පුළුවන්. අපිට මෙහෙම ගන්න යනවා. ඉතින් දැන් මේ තටුව කොටස ලියන්නේ. මේ තමයි y අක්ෂය. ඔන්න මොකද මේ තටුව තියෙන්නේ. right මේකේ කණ්ඩායම දිහා බලුවම රූපෙලියක් අඳින්න ගොඩක් වෙලා යයි. ඒ හින්දා මම මේ ෆොටෝ එකක් දෙන්නේ.
ඔයාලට පේන්නේ නැති මෙන්න මෙතන 3යි. මෙයා බිඳුව. මේ හරිය ඍණ 3යි. මෙතන ඍණ 4යි. මෙතන 2යි. මෙතන 6යි. නොවිදිහට දීලා මෙතන 1යි කියලා දාන්න. නොමිනේටිං එතකොට දැන් මේකේ මේ ලියන්න ගියමත් ළමයි ගොඩක් හිරවුණා. ඒ තුල මේක සංකේත වලින් ලියන්න හරි අමාරුයි. D H G E F මෙතන අතර ලක්ෂය දීලා තිබ්බනම් ලේසි. අංකයක් දීලා නැහැ, සංකේතයක් දීලා නැහැ. මම මෙතන පළවෙනි කොටස මේක දෙවෙනි කොටස කියලා. මම ලියනවා එකෙහි වර්ගඵල සමාන. විභාගෙට මේ රූපයක් අඳින්න යන්න එපා. මේක ලකුණු දෙන්නෙත් නැහැ. නිකන් වෙලා වෙනවනේ. මම මේ අන්තිම වල තේරුම් ගන්න විතරයි. ඔයගොල්ලෝ දත්ත ටික අරන් අග්ගල මනසින් හදාගෙන. රයිට්. එකෙහි වර්ගඵල. සමාන්තර පාද දෙක එකතු. මෙන්න මේ කොටසේ වර්ගඵල නියමය. මේ දෙන්න සමාන්තර පාද. ඒත් මෙතන ඍණ 3යි. බොහොම පරිස්සමින්. මෙතන ධන 3යි. ඒත් මේ උස කීයද? 6යි. 6 එකතු කිරීම. ඒත් මෙතන උස 6 එකතු කිරීම. මේ උස මේ. මෙන්න මේ උස. ඒ උස කියන්නේ කීයද? ඒත් මෙතනට 1යි. ඒත් මෙතනට 3යි. 4යි. ඒත් මෙතනට දුර 4යි. මේ උස 6යි. සමාන්තර පාද දෙක එකතු දෙදීම දෙක වාරයක්. ලම්බක උස සමාන්තර පාද දෙක දුර දෙදීම දෙක වාරයක්. ලම්බක උස කියන්නේ මෙන්න මේ දුර. මෙන්න මේ දුර. ඒත් මෙතන බලන්න. මෙතන 2යි. right මෙන්න මෙයා 6යි. එතන තියෙනවා 5 කියලා එක්ක. මෙයා 5 කියලා තියෙනවා. ඒක අදාළ නැහැ. අපිට ඕන ගන්න මෙන්න මේ උස. එතන මෙතන 2යි. එතන මෙතනට 6යි. මේ උස කීයද? 4යි. උස කීයද? 4යි. 6න් දෙකක් ගියාම 4යි. ඒක සමාන්තර පාද දෙක එකතු වෙච්ච එක වාරයක් ලම්බ. මෙතන 10යි කියන්නේ 5යි. 5 ගුණ කිරීම 4යි 20යි. දෙක වර්ගඵලය. දෙකෙහි වර්ගඵලය. දෙක කොටසේ වර්ගඵලය. කොහොමද ගන්නේ? මෙන්න මේ කෑල්ල වර්ගඵලය. සමාන්තර පාද දෙක මේ තියෙන එක පාදයක්, මේ තියෙන අනිත් පාදය. සමාන්තර පාද දෙක. તો මේ පාදයේ දිග කීයද? මෙතන 1යි, මෙතන ඍණ 3යි. 1යි මෙතන. මේ දෙක මෙතන 3යි. එතකොට මෙතන 1යි 4යි. එකතු කිරීම. මෙතන ඍණ 4යි. මේ හරිය ඍණ 6යි. ඍණ 6යි. එතකොට මේ ඍණ 4යි ඍණ 6යි අතර වෙනස කීයද ඉන්නේ? මෙතන 6යි මෙතන 4යි. එතකොට වර්ණාංක විතරයි අපි ගන්න. එතකොට මෙතන 5 6 2යි. සමාන්තර මෙතන මේ පාදයේ දිග එකතු කිරීම මේ පාදයේ දිග. එතකොට මෙතනට එනවා 4ක්, මෙතන එනවා 2ක්. දැන් බය ඇයි කියලා හිතයි. එතන ඍණ 4යි ඍණ 6යි. ඔය දි කණ්ඩායම්සේ එතන මෙතන යනකොට තියෙන 1ක 2යි 1ක 2යි තියෙනවා. දිගක් ධන වෙනවා මිසක් ඍණ වෙන්නේ නැහැ. අපි ඒතකොට ගන්නේ ඍණ කණ්ඩායම් තිබ්බට කරන්න දෙයක් නැහැ. අපි ගන්නේ ධනාංකය. එයාගේ මෙයාට වෙන්නේ. මේ පාද දෙකේ එකතු ආවා. මෙයාගේ එකතු ධන අරයාගේ එකතු. බෙදීම දෙක. වාරයක් මොකක්ද? මෙන්න මේ පාද දෙක අතර ලම්බ කුස. මොකද ලම්බ කුස කියන්නේ? මෙන්න මේ උස. මෙන්න මේ උස. එතකොට මෙන්න මෙතන කණ්ඩායමක දීලා තියෙනවා 16 අපිට ඕන කරන්නේ මෙතනට උස. මේ දිගනේ. මේ දිග කියන්නේ මේ දුර. ඒතර මෙයා 6යි, මෙයා 16 නම් මෙතන වෙනස කීයද? 10යි. ඒ ධන පැත්තේ වලේසි 10යි. ඒතර සමාන්තර පාද දෙක තුන දෙක වාරයක් ලම්බ කුස. මෙතන 5යි කියලා යන්න පුළුවන්. ඒකට 6යි අර 5 30. එහෙනම් අවසාන වශයෙන් අපිට දිනේ B H G F E කි වර්ගඵලය සමානයි. කොහොමද ගන්නේ? එතන 20යි
එකතු කිරීම 30 සමාන 50යි වර්ග 1 වර්ග 1 එකක දෙල නැති නිසා වර්ග 1 කියලා ලියුවා 50යි වර්ග 1 වර්ග 1ක 50. ඒතර මේක හදනකොට ළමයි මේකට ලකුණු දෙනවා මේකට ලකුණු දෙනවා මේ එකතු කරලා ලකුණු දෙනවා අවසාන උත්තරේ ලකුණු දෙනවා. ලකුණු ගොඩක් තියෙනවා. වැඩි ටිකක් පරිස්සමින් සංයමයෙන් යුතු කරන්න ඕන. මේ තැන්වල චූටි තැන් පොඩි වෙනසකින් කණ්ඩායමේ මාරු කරගත්තොත් නැත්නම් මේ අගේ මාරු කරගත්තොත් ටික වෙනස්. ඊළඟට JKLM පසු තටුවේ වර්ගඵල. දැන් JKLM කියන්නේ මොකක්ද? JKLM කියන කෑල්ල අපි හඳුනා ගන්න උත්සාහ කරමු. කොහොමද හඳුනගන්නේ? JKLM බලමු. J මේ තමයි J K L M මෙන්න මේ කොටස. ඔය පරිස්සමෙන් කරන්න ඕනේ. මේ කෑල්ලේ වර්ගඵලය හොයන්න. කොහොමද මේ කෑල්ලේ වර්ගඵලය ගන්නේ? ඒක හරි අමුතු. හරිම අමුතු විදිහකට තියෙනවා. කොහොම කළොත් හොඳයි? එතන මේ ප්‍රශ්නේ ගොඩාක් සංකීර්ණ වෙන්නේ මෙතන තමයි. ප්‍රශ්නේ අපහැදිලි තැන මේකයි. දැන් ඔයාලට පේනවද? මෙන්න මේ හරිය ඇඳලා දීලා තියෙනවා. J කියන තැන. එතන මේ J කියන තැනදී මෙතන මෙන්න මේ යනවා. කොහොමද? ඔන්න. ඒතර මම මෙන්න මෙහෙම වැඩක් කරනවා. ඔයාලා බලන්න පුළුවන්. මෙන්න මෙතනයි මෙතනයි ගත්තොත් මොකක්ද මේ? ඒක ළමයි ආපහු ත්‍රිපිසියම. නැවතත් ත්‍රිපිසියම. දැන් ඔය ත්‍රිපිසියමේ වර්ගඵලය හොයලා මම මෙන්න මෙතන තියෙන චූටි ත්‍රිකෝණය ඔන්න අඳුර කරපේ ගොඩ පේනවා. ඒ පොඩි ත්‍රිකෝණයේ වර්ගඵලය ත්‍රිපිසියමේ වර්ගඵලයෙන් අඩු කරනවා. පොඩි ත්‍රිකෝණයේ වර්ගඵලය ත්‍රිපිසියමේ වර්ගඵලයෙන් අඩු කරනවා. මට ලේසිම කියලා හිතෙන්නේ. අවශ්‍ය කරන දුරවල් දීලා තියෙන නිසා හදන්න අමාරු එකක් නෙමෙයි. රයිට්. දැන් ඉතින් අපි අදහස සැලසුම් කරගත්තාට පස්සේ වැඩේට යොමු වෙන්න ඕන. ඔයගොල්ලන්ට පෙනේ මෙන්න මේ විදිහට තියෙනවා. ඒකයි බලන්න ඕනේ. කොහොමද තියෙන්නේ? හැබැයි තටුවේ කොටස තියෙන්නේ ඔන්න අපිට ඕන වෙන්නේ මේ වර්ගය. මයික් ඕෆ් කරන්න ළමයි. මෙන්න මේ වර්ගඵල ගා අපිට ඕන වෙන්නේ. මේ කොටස. නිසා මම කරන්නේ ඉස්සල්ලා මෙන්න මේ ලොකු වර්ගඵලය හොයන්න. මෙන්න මේ ත්‍රිපිසියමේ වර්ගඵලය හොයන්න පුළුවන්. ඒක හොයලා ත්‍රිකෝණය මෙන්න මේ ත්‍රිකෝණය අඩු කරනවා. රයිට්. ඒක කරන්න ගියාම ඔයාලට පේනද මෙන්න මෙතන සමාන්තර මේ උස ඕනේ. ඒ උස අපිට ගන්න වෙන්නේ මෙන්න මෙතන මේ. ඉතින් මෙතන කීයක් යනවද බලන්න. කොහොමද වැඩ? එතන දීලා තියෙනකොට මෙන්න 14යි 7යි 5යි. මෙන්න මේ හැටි. එතනද කොතනද? මෙන්න මෙතන 18 දක්වා. ඒතර 18න් 14යි 7යි 5 අඩු වෙනවා. ඍණ හිතන්න මෙපා. දුරනේ අපිට ගන්න ඕන. 18න් 14.7යි 5 අඩු වෙනවා. එතකොට අපිට එනවා මේ පාදයේ දිග.
මෙතන ගත්තම මෙතන 19යි. මෙතන 20යි. එතකොට 19 20 අතර වෙනස ගත්තාම ඒ දුර එනවා. ලම්බ කුස කියන්නේ මොකක්ද? ලම්බ කුස කියන්නේ මේ පාද දෙක අතර ලම්බ කුස වෙන්න මේ උස. මේකනේ ලම්බ කියන්නේ. සමාන්තර පාද දෙකේ එකතුව බෙදීම දෙක වාරයක්. ඒ පාද දෙක අතර ලම්බ කුස. ඒතර මේ ලම්බ කුස ගන්න පුළුවන්. ඔයාලට පේනවා නම් මෙන්න මේ හරිය බලන්න. මෙන්න මේ රේඛාවයි මේ අතර වෙනස. ඔය දෙන්න අතර වෙනස. ඒතර 5න් අඩු කරන 1.5. 5න් 1.5ක් විදි. එතන 5යි මෙයා 1.5. අඩු කරාම අපිට ලැබෙනවා ලම්බ කුස. තේරුණාද? ඔන්න ඔයගේ වැඩක් එතන කරන්න පුළුවන්. ලොකු ත්‍රිපිසීලි වර්ගඵලය හොයන්න. ඊට පස්සේ දැන් ත්‍රිකෝණීය වර්ගඵලය හොයන්න ඉතින්. ඒක අඩු කරන්න. මයික් ඕෆ් කරන්න බලන්න මයික්. මයික් ටික ඔක්කොම දාගෙන තමයි වැඩ කරන්නේ කට්ටිය. එතකොට මෙන්න මේ පාදයේ දිග ආධාරකය. ලම්බ කුස කියන්නේ මේ උස. ලම්බ කුස කියන්නේ මෙන්න මේ උස. ඒ උස මෙන්න මෙතන වෙනසනේ. මේ දෙකේ වෙනස. මෙන්න මේ දෙන්නගේ වෙනස. ලම්බ මේ ආධාරක පාද ආධාරකයේ ගුණ කියන ලම්බ කුස කියන්නේ. අපිට ඒ දුර හොයන්න පුළුවන්. මේකෙන්. දැන් ඒතර මේක රූපේ ඇඳලා කරන්න ගියොත් හරි ප්‍රශ්නයක්. හරිද? හරි සංකීර්ණ වෙන එතකොට. ඒ නිසා මම අවශ්‍ය කොටස විතරක් ඇඳලා හදනවා ඔයාලට තේරෙන්න ඕන නිසා ඇත්තටම අපි මේක අඳින්න යන්න ඕනේ නෑ රූපයක්. right බලමු අපි. එතකොට ඒ අදහස් කරන කොටස මේ වගේ කොටසක්. ගොඩාක් ළමයි මේ ප්‍රශ්නේ හදන්න ගිහිල්ලා ගොඩාක් අමාරුයි. මේ හරිය තමයි ඇත්තටම ළමයි ගොඩක් අමාරුවේ දාපු තැන. අනිත් කොටස් නම් ඉච්චර අමාරු තැන නෙමෙයි. මෙතන හරි සංකීර්ණයි. රූපේ අපැහැදිලි. ගැටලු ගොඩක් තිබුණා. ඔන්න ඔය විදිහට තියෙන්නේ. අපිට ඕන කරන්නේ මෙන්න මේ JKLM කියන වර්ගඵල. එතකොට මෙතන 14.75 ඍණ මෙතන 15යි ඍණ මේ y අක්ෂය කියන්නේ මේ පැත්තෙන් ගත්තම ඍණ 18යි ඍණ 19යි. මෙතන අගේ ගත්තොත් 1.5යි x අක්ෂය බලන්න ගිහිල්ලා මෙතන අගේ ගත්තොත් 1.75යි මෙතන වටිනාකම ගත්තොත් 5යි කියලා තියෙනවා.
right දැන් මම කරන්න යන්නේ මේ ලොකු රූපේ වර්ගඵලය හොයලා මෙන්න මේ වර්ගඵලය අඩු කරනවා right ඒක ලියන්න ගියම හරි ප්‍රශ්නයක් ලියන්න ගියම කියලා නේද විස්තර ඒතර ලියන්න ගියම මේ අහවල් කොටසේ වර්ගඵලය තමයි ලියන්න කියලා තියෙන එක හරි අමාරු වැඩක් මේ ප්‍රශ්නේ ඒතර ළමයි ගොඩාක් විතරදී ලියලා තියෙන දේවල් පේපර් එක වලවලු කරලා තේරෙන්නේ ඒ නිසා අපිත් ප්‍රවතන උත්සාහ කරමු හොඳ විදිහට කරන්න right එතන කැපිටල් M නේ මම මෙතන දාගන්න Z දැන් ලියන්න පුළුවන් Z capital M L K වර්ගඵලය සමාන Z capital M L K වර්ගඵලය කොහොමද ගන්නේ සමාන්තර පාදවල එකතු මෙයා එක පාදයක් මෙතන මෙතන අනිත් පාද මේ කැපිටල් M ට අනුරූප ස්ථානයේ දීලා තියෙනවා මෙතන තමයි ඍණ 18 මෙයා 19යි මෙතන 20යි තමයි දීලා තියෙන්නේ ඍණ 18යි ඍණ 19යි ඍණ 20යි 15යි 14.5යි ඔව් ඒ ටික ඕම පරිස්සමෙන් දැන් සමාන්තර පාදවල එකතු මෙතන මෙතනට දුර තියෙනවා 18න් අඩු කරන්න ඕන 14.5 අපිට අග්ගලෙන් කැලලකින් හදාගන්න නේද කියන්නේ ඍණ හිතන්න යන්න එපා තුනයි දශම දෙකයි මේ උස කීයද 1යි 19යි 20යි 1යි එහෙනම් සමාන්තර පාද දෙක එකතු 3.25 එකතු කිරීම එක බෙදීම දෙක වාරය මෙයා එකතු කිරීම මෙයා බෙදීම දෙක වාරයක් ලම්බ කුස සමාන්තර පාද දෙක අතර ලම්බ කුස සමාන්තර පාද දෙක අතර ලම්බ කුස ත්‍රපීසියමක වර්ගඵලය ත්‍රපීසියමක් මෙන්න මේ වගේ පාද දෙකක් විතරක් සමාන්තරයි නම් එච්චර මේ දෙන්න සමාන්තරයි නම් කතාව ඉවරයි ඊට පස්සේ මොකද කරන්නේ සමාන්තර පාද දෙක එකතු අරන් මේ දෙන්න අතර ලම්බ කුස උඩ සමාන්තර පාද දෙක එකතු වෙදී එකවරයක් ලම්බ කුස අපි මේක දකින්න ඕනේ ත්‍රපීසියම පැත්තල ගිහින් තිබුණ කමක් නැහැ චතුරස්‍රය ත්‍රපීසියම ලම්බ කුස මෙතන දුර කීයද මෙතන 5යි එතන 1.5 මේ දුර 3.5 දෙක වාරයක් 3.5 ඒකයි මේක සුළු කළාම කීයක් වෙනවද බලන්න මේක සුළු කළා දාන්න පුළුවන් right එතකොට 7.4යි 3යි 7යි 5යි කියලා ඊළඟ ත්‍රිකෝණය බලන්න එන්න මේ ත්‍රිකෝණය ඒක අඩු කරන්න ඉතින් මේ කැලේ වර්ගඵලය වුණා දැන් කරන්නේ ZJM ත්‍රිකෝණයේ වර්ගඵලය සමාන භාගයයි ආධාරක පාදය මෙතන කොහෙද තියෙන 3.2යි 5 ගුණ කිරීම ලම්බ කුස මෙතේ ලම්බ කුස ආධාරකේ ගුණ කිරීම ලම්බ කුස මෙන්න මේ දෙන අතර වෙනස මෙතන කියන්නේ දශම 2යි 5 දශම 2යි 5 ඇයි 1.75න් අඩු වෙන්න ඕන 1.5 දශම 2යි ලම්බ කුස මේක සුළු කරාම අපිට ලැබෙනවා ත්‍රිකෝණයේ වර්ගඵල
බිංදුව දශම 4යි බිංදුවයි 6යි 3යි 5 6යි 2යි 5 ඒකක නෑ ඒක දීලා නෑනේ දුන්නා නම් අපිට ඒකක ගන්න පුළුවන් දැන් මොකද කියන්නේ දැන් අපිට අවශ්‍ය වර්ගඵලය MJKL වර්ගඵල සමානයි මොකද කියන්නේ මෙයාගේ වර්ගඵලය 7.4යි 3යි 7යි 5 අඩු කරනවා 0.4යි බිංදුවයි 6යි 2යි 5 ත්‍රිනවා 7.0.3යි 1යි 2යි 5යි කියලා ඉන්නේ දශම ස්ථාන අපිට ගානේ මොකොත්ම විශේෂ දශම ස්ථාන සංඛ්‍යාවක් ගැන සඳහනක් නැහැ දශම ස්ථාන දෙකකට අපි උත්තරේ ලියමු වර්ග එකක වර්ග එක වර්ග එක වර්ග එක ඊළඟට ABC කොටසේ වර්ගඵලය වර්ග එකක 10ක් සහ UINP නිකන් UNP වගේ වෙන්නේ නේද UNP
UINP කොටසේ වර්ගඵලය වර්ගයකට 18ක් ගුවන් යානයේ මුළු දික්කඩෙහි වර්ගඵලය. ABC කොටස කියන්නේ දැන් ගුවන් යානයේ සමස්තයක් ඉදිරි ගත්තොත් ඔන්න ඔහොමද තියෙන්නේ. අපි මේ කොටසේ වර්ගඵලය හොයලා තියෙනවා. ඒ වගේ කැලේ දෙකක් තියෙනවා. ඒ වගේම අපි මෙන්න මේ කොටසේ වර්ගඵලයක් හොයලා තියෙනවා. අපි මේ කැලේ වර්ගඵලයක් හොයලා තියෙනවා. අපි හොයපු නැති වර්ගඵලයක් තියෙනවා. මෙයා මේකට සමානයි. මැද කැලල මේක දීලා තියෙනවා. තමයි U I N P U I N P මේ කැලලක් දීලා තියෙනවා. මෙන්න මේ වර්ගඵලෙ ඔක්කොම දීලා තියෙනවා. තියෙන දේ හදන්න දෙයක් ඉතිරිලා නැහැ. එකතු ගන්න තමයි තියෙන්නේ. එහෙනම් හරියටම ලියනවා නම් මොකද ගන්න ඕනේ? හරියට ප්‍රකාශනය ලියාගත්තා නම් හරි. දැන් බලන්න මොනවද දීලා තියෙන්නේ කියලා. අපිට දීලා තියෙනවා ABC වර්ගඵලය දීලා තියෙනවා. මෙන්න මේ කැලේ වර්ගඵලය. කීයක් කියලා දීලා තියෙන්නේ? 10යි. ඊට අපි මෙන්න මේ කොටසේ වර්ගඵලය හෙව්වා. පිට ආව එක මම හිතන්නේ 96ක් කියලා. 96යි. අපි මෙන්න මේ කොටසේ වර්ගඵලයක් හෙව්වා. ඒ වගේ කැලේ දෙකක් තියෙනවනේ. දෙපැත්තේ දෙකක් තියෙනවා. ඒතර එක ලියන්න වෙනවා. එතන ආවේ අපිට 50යි කියන්නේ. 50යි කියන්නේ. ඒතර මෙන්න මෙතන ගත්තම 50 ගුණ කිරීම 2යි. දෙකක් තියෙනවා. කැලේ දෙකේ. ඊළඟට අපි තව හෙව්වා මෙන්න මේ කැලේ. මේ වගේ කැලේ දෙකක් තියෙනවා. ඒ කැලේ වර්ගඵලය අපි හොයලා තියෙනවා. මේ වගේ කැලේ දෙකක් තියෙන නිසා අපිට මේක මෙතන වර්ගඵලය ලියන්න වෙනවා. එක කැලේක ආව අපිට 7.0.3. ඒ වගේ කොටස් දෙකක් තියෙනවා. කොටස් දෙකයි. තව මොනවද අපිට යමක් දීලා තියෙන්නේ? මොකක්ද දීලා තියෙන්නේ? මෙන්න මේ කැලේ දීලා තියෙනවා. ඔන්න ඔය කැලේ දීලා තියෙනවා. කීයක් කියලා දීලා තියෙනවා? මේකේ අපිට දීලා තියෙනවා වර්ගයක 18ක්. UINP කොටස වර්ගයක 18ක්. ඔය ටික එකතු කරා නම් right බොහොම සංයමිත යුතු කරන්න ඕන කියලා කිව්වේ ඒකයි. ඒල අපිට කරන්න තියෙන මොකක්ද අවසාන වශයෙන්? අවසාන වශයෙන් ගුවන් යානයේ මුළු හරස් කළ වර්ගඵලය සමානයි 10 එකතු කිරීම 96 එකතු කිරීම 50 ගුණ කිරීම 2 එකතු කිරීම 18 එකතු කිරීම 7.03 ගුණ කිරීම
2යි. මේ ටික සුළු කරලා උත්තරේ දාන්න. කීයක් දෙන්නේ බලන්න. 238.06 කියනවා. वर्ग एकक තමයි අවසාන උත්තරේ කොටස ගන්න. දැන් වල පැහැදිලි එක හරි හොඳ ප්‍රශ්නයක්. හැබැයි එහෙමනේ හොයාගන්න ගියාම ඒවා ලියාගන්න ගියාම හරියට වෙලා යනවා. ඒ නිසා ළමයාට ගොඩක් වෙලා කියලා සමහර ළමයිගේ ඔළුව අවුල් වෙලා මේ වෙනකොට ළමයාට ඇරලා ගන්න. ගානක් කරලා පේපර් එකත් ඇරලා අන ලොකු නයි අඳිනවා පේපර් එක හදපු එකාට කණ්ඩ පොඩි නයි අඳිනවා පේපර් එක බලන එකා කණ්ඩ යනවා. හදපු එකාට ලොකු නය බලන එකාට පොඩි නය. right හොඳයි එහෙනම් ඒක අදලා ඉවරයි ඈ ඒ කොටස ඉවරයි ඊළඟට මොකක්ද කියන්නේ ඊළඟ කොටසෙන් කියනවා මෙන්න මෙහෙම කතාවක් බලන්න රූප සටහනේ ABC චක්‍රාකාර කොටස y සමානයි ax වර්ගය දන bx දන c යන වර්ගක සිද්ධියමගේ නිරූපණය වේ යයි සලකන්න හරිනේ ABC කොටස විතරක් නම් අපි මේ y අක්ෂය ඒ තමයි ABC එක පරාවලයක මේ තියෙන උපරිම අක්ෂය කොහොමද මෙතන A මෙයා 15යි sorry 12යි මෙයා C මේ ලක්ෂ්‍ය B මේක 16 කණ්ඩායමේ 16 තමයි තියෙන්නේ ඒක පරාවලයක් ඔව් මෙම වර්ගක සිතේ ශීර්ෂයේ කණ්ඩායම මොනවද ශීර්ෂයේ කණ්ඩායම මොනවද නිකම් උත්තර ලියන්න පුළුවන් ශීර්ෂය කියන්නේ මොකක්ද මේ පරාවලේ උපරිම ලක්ෂ්‍ය මිලිමීටර ශීර්ෂයේ කණ්ඩායම කීයද මෙතන අපි දන්නවා බිංදුවකම බිංදුව. ඒතකොට අපි මේක කියවන්න දන්නවා මෙතන x කණ්ඩායමේ බිංදුවයි අනුරූප y කණ්ඩායමේ 16. බිංදුවකම 16. බිංදුවකම 16. ඔච්චර. මොකොත් නැහැ. ඔච්චර. බිංදුවකම 16. වර්ගජ සිතේ සිම්පල් a හි අගේ ලකුණ කුමක්ද කියලා. ලකුණ මොකක්ද කියලා. ඔතන මේක y සමානයි ax වර්ගය දන bx දන c. මෙතන ලකුණ ධන නම් අවමයක් කියලා අපි තීරණය කරනවා. එන්නද? මෙතන ලකුණ ඍණ නම් උපරිමයක් කියලා අපි තීරණය කරනවා. දැන් මොකද්ද මේක? උපරිම. උපරිමයක් නම් අනිත් පැත්තට මේක මොකක්ද? ඍණාගයක් වෙනවා. ඒතර අපි ලියන්න වෙනවා මෙන්න මේ විදිහට. right. ඔබේ පිළිතුරට හේතුව දක්වන්න කියලා කියනවා. ඒතර හේතුවත් සමග ලියනවා නම් අපි නිවැරදිව ලියා දක්වන්න ඕන. කොහොමද ලියවෙන්නේ? ඍණාගය right උපරිමයක් සහිත පරාවලයක් නැත්නම් වක්‍රය පහළට විවෘතයි උපරිමයක් සහිත පරාවලයකි මනසා ඍණාගයක් ගන්න උපරිමයක් තියෙන නිසා ඍණාගයක් ගන්න තුන්වෙනි කොටස
රූප සටහනේ දී ඇති කණ්ඩායමක උපයෝගී කොටගෙන වර්ගජ සිතේ සමීකරණය ලබා. ඔන්න ඊළඟට අමාරු වෙනවා. මේ වර්ගජ සිතේ සමීකරණය ලබා ගන්න. මේ පරාවලයි. දැන් මේ පරාවලයි කියන්නේ මෙහෙමයි. මෙතන එක විතරයි. මේ කොටස විතරයි නිරූපණය කරන්නේ. මෙහෙම යන්නේ මෙහෙට. මේක ඇල සරල එකක්. දැන් මොන්න මේ කියන පරාවලය ගත්තාම මෙන්න මෙතන මේ පරාවලය මත පිහිටි ලක්ෂ්‍ය. මොනවාද? පරාවලය මත පිහිටි ලක්ෂ්‍ය. මත පිහිටි ලක්ෂ්‍ය. එහෙනම් අපිට අර සරල රේඛාවක් මත පිහිටදවන උලට මතකද මොකක්ද අපි කරේ? රේඛාවේ සමීකරණයට මෙන්න මේ මත පිහිටන ලක්ෂ ආදේශ කරන්න. මත පිහිටන ලක්ෂ ආදේශ කරන්න පුළුවන්. යම් කිසි රේඛාවක් මත යම් ලක්ෂයක් පිහිටනවා නම් ඒ රේඛාවේ x සහ y ට අර ඛණ්ඩාංක x සහ y ආදේශ කරාම තෘප්ත වෙනවා. ඒ වගේම තමයි මෙතන. පරාවලය මත පිහිටි ලක්ෂ තුනක් අපි දන්නවා. නොදන්න පද තියෙනවා සමීකරණේ තුනක්. එහෙනම් මෙයා ආදේශ කරාම එක සමීකරණයයි, මෙයා ආදේශ කරාම එක සමීකරණයයි, මෙයා ආදේශ කරාම එක සමීකරණයයි. සමීකරණ කීයක් වෙනවද? තුනක් එනවා. නොදන්න පද තුනයි. සමගාමී සමීකරණ තුනයි. විසඳුවම නොදන්න පද හොයාගන්න පුළුවන්. ඒ අනුව මම ඉස්සරම ආදේශ කරනවා b. b ගේ ඛණ්ඩාංකය අපි ලියන්න පුළුවන්. කීයද b කියන්නේ? b කියන්නේ ළමයි 0.16. 0.16. ආදේශය. ආදේශය. y සමානයි ax වර්ගය ධන bx ධන c. y කීයද? 16යි. සමානයි a වාරයක් බිඳුවේ වර්ගය ධන b වාරයක් බිඳුව ධන c. මේක සුළු කරාම c සමානයි 16. c සමානයි කීයද? 16. වැඩි ලේසි වුණා. වැඩි ලේසි වෙනවා. ඒක ලේසිම ආපු නිසා. දැන් ඒ ලක්ෂයේ කණ්ඩායමය. ඒ ලක්ෂයේ කණ්ඩායමය අපිට රූපය අනුව මෙතන ඍණ දෙක. මෙතන ධන දෙක. ඍණ දෙකයි ධන දෙක. එහෙනම් ඒ ලක්ෂයේ කණ්ඩායමය මොකක්ද? ඍණ 2,12. මෙතන ඍණ 2,12. මෙතන ධන 2,12. ධන 2,12. right ආදේශය. ආදේශය. මේ ආදේශ කරාම y සමානයි ax වර්ගය ධන bx ධන c දැන් දන්නවනේ 16. ආයෙත් c ට දාන්න යන්න බෙතුන නිකන් අනවශ්‍ය පදයක්. ඒක දාන්න නිසා. කෙලින්ම 16 කියලා දැම්මා. එහෙනම් y ට දානවා 12. සමානයි a වාරයක් x කියන්නේ ඍණ 2. ඍණ 2 වර්ගය. ඍණ 2 වර්ගය. මම මේ පැත්තට ලියන්න දෙන්නේ නැහැ නිසා. y කියන්නේ 12. 12 සමානයි a වාරයක් ඍණ 2 වර්ගය. ධන b වාරයක් ඍණ 2 ධන 16. ධන 16. ආදේශ කරන්න පුළුවන්. මෙයා පරාවලයේ මත නිසා ආදේශ කරන්න. පරාවලයේ සමීකරණය කියලා හිතන්නේ අපි මේකට ආදේශ කරන්න පුළුවන්. එතන 12 සමානයි ax කියන්නේ ඍණ 2 වර්ගය ධන bx කියන්නේ ඍණ 2 ධන 16. 12 සමානයි මෙතන ධන 4යි a ධන මෙතන ඍණ b ධන b සහ ඍණ 2 ගුණවලාම ඍණ 2යි ධන 16. ධන 16. ඒතර මට ඕන 16 මේ පැත්තට ගේන්න පුළුවන්. එතකොට 12 ඍණ 16 සමානයි 4යි a ඍණ 2යි. දැලවයි මෙතන ඍණ 4යි සමානයි 4යි a ඍණ 2යි b. එක සමීකරණය. දෙපැත්ත මාරු කරගන්න. එතකොට 4යි a ඍණ 2යි b සමානයි ඍණ 4යි පළවෙනි සමීකරණය. පළවෙනි සමීකරණය. වර්ගජ සමීකරණ ඔස්සේ ගියාම පළවෙනි සමීකරණය නිරූපණය වෙනවා. පළවෙනි සමීකරණය නිරූපණය වෙනවා. මෙතන එක ලියලා ඇති. නේද? දැන් ලියා ගන්න. තව සමීකරණයක් ගන්න පුළුවන් මේ ලක්ෂයේ ආදේශ කරලා 2,12. 2,12. ඉතින් මේකේ උගලට පේන ගොඩාක් වැඩ තියෙනවා. අර කලින් කොටසට විශාල වෙලාවක්. මේ කොටස හදාගත්ත try කරොත් තවත් වෙලා යනවා. එතකොට
මේ ගාන පේපර් එකේ ගලක් කට්ටිය අකාරී මට්ටමකටපත් වෙන්නේ. right ඊට පස්සේ අපි ලියනවා C 2,12 ආදේශයෙන් C 2,12 ආදේශයෙන්. එතකොට මම y සමානයි ax වර්ගය ධන bx ධන 16 c කියන දවසේට දන්නවා y 12යි a ගුණ කිරීම 2 වර්ග ධන b ගුණ කිරීම 2 ධන 16. එතකොට මෙතන එනවා මේ 16 මෙහෙට ගේනම් 12 ඍණ 16 සමානයි 4යි a ධන 2යි b. මෙතන ඍණ 4 සමානයි 4යි a ධන 2යි b. දෙපැත්ත මාරු කරගත්තම ලේසි. 4යි a ධන 2යි b සමානයි දෙකෙන් බෙදන්න පුළුවන් නේද? දැන් කොහොමද තියාගන්නේ? ඍණ 4යි දෙවෙනි සමීකරණය. දැන් පළවෙනි සමීකරණය සහ දෙවෙනි සමීකරණය අපි හදලා තියෙන්නේ. අපිට දෙය සූත්‍රය. රූපේ මම ගන්න මේ අපේ රූපය අවශ්‍ය වෙන්නේ. ඒ නිසා රූපේ මතමු. මලියන මේ විදිහට පළවෙනි සමීකරණය 4යි a වින 2යි b සමානයි විනා. පළවෙනි සමගාමී සමීකරණය 4යි a ධන 2යි b සමානයි විනා 4යි. දෙවෙනි සමගාමී සමීකරණය. දැන් මේ දෙක විසඳන්න අපි සංගුණක මේ දෙකේ සමාන නිසා එකතු කරමු. එකතු කරනකොට ඍණ 2යි b ධන 2යි b කැපිලා යනවා. 4යි a 4යි a එකතු වුණාම 8යි a. ඍණ 4යි ඍණ 4යි ඍණ 8යි. ඍණ 4යි ඍණ 4යි ඍණ 8. එතකොට a සමානයි ඍණ 8 බෙදීම 8යි ඍණ 1යි. එතකොට මෙතනදී a වල අගය ඍණ අගයක් පිටිතා. ඍණ 1යි. දැන් a වල අගය දන්නවනම් මම පළවෙනි සමීකරණයට හරි දෙවෙනි සමීකරණයට යමු. අපි දෙවෙනි සමීකරණය යමු. අංක 2. ඕලෙවල් සමගාමී සමීකරණ. 4 ගුණ කිරීම ඍණ 1 ධන 2යි සමානයි ඍණ 4. මෙතන ධන ඍණ 4 දී ඍණ 4 ධන 2යි b සමානයි ඍණ 4යි. මෙයා එහා පැත්තට ගියාම 2යි b සමානයි ඍණ 4 ධන 4 සමානයි බිඳුවයි b සමානයි බිඳුවයි. b සමානයි බිඳුවයි. b සමානයි බිඳුවයි. b සමානයි බිඳුවයි. එතකොට a සහ b දැන් අපි දන්නවා. දැන් අපිට කරන්න තියෙන්නේ a සහ b ගන්න. ABC තුනම ගන්නවා. දැන් සමීකරණය ලියන්න. සමීකරණය හොයන්න කියලා කියන්නේ. ඒක හදන්න බාර ඉතින් ටිකක්. මම නම්බර දෙන්න. හරි දැන්
y සමානයි a ඍණ 1යි ax වර්ගය ධන b බිඳුවයි bx ධන c. එතකොට අපිට සමීකරණය y සමානයි ඍණ x වර්ගය ධන 16. මේක තමයි පරාවලය. ඒක තමයි පරාවලය. එතකොට පෙරති මේ ගානට ලොකු වෙලාවක් යනවා. අපිටත් මේ වෙනකොට පැයක් ගිහිල්ලා තියෙන සාකච්ඡා කරන්න. එතකොට ඔයගොල්ලෝ හදනකොට කොච්චර වෙලාවක් යනවද කියලා හිතන්න. ඊළඟ කොටස කියවන්න ගාන හදන්න පටන් ගන්න. හරි. ඊළඟට මේ ප්‍රශ්නේ අවසාන කොටස ප්‍රශ්න ඉවර නැහැ. තව ගොඩක් තියෙනවා. රූපය දෙකෙහි ආකාරයේ සමාන ඉන්ධන ටැංකි දෙකක් සාමිතික ලෙස ගුවන් යානයේ තටු තුල පවතී. රූපය දෙකෙහි දැක්වෙන ඉන්ධන ටැංකියේ පරිමාව කොපමණද කියලා.
එමගින් ගුවන් යානය තුල ගබඩා කළ හැකි මුළු ඉන්ධන පරිමාව ලීටර වලින් සොයන්න කියලා කිව්වා. ටැංකියේ පරිමාව තමයි අපි අහන්නේ. එතන නම් අපිට දීලා තියෙනව නේද? දිග පළලවල් දීලා තියෙනවා කණ්ඩායම් ඇසුරෙන් නෙවෙයි. ඒක සාමාන්‍ය පරිමාව ගන්න. එතන කණ්ඩායම්ක නෑ. ඒක ඔයගොල්ලන්ට පේන්නේ නැති මේ පළවෙනි ගානට අත ගන්න නැතුව ඒ සීක්වන්ස් රත් කරනවා නම් ඊට වඩා හොඳයි. කොහොමද අපි පරිමාව හොයන්නේ? දැන් අපි දන්නවා සාමාන්‍ය ඝන වස්තුවක පරිමාව කිව්වොත් 5r වර්ගයේ h සිලින්ඩරයක් 3.1 5r වර්ගයේ h කේතුවක් 3.4 5r ඝනය ගෝලයක් ඒ විදිහට හොයන්න පුළුවන්. හැබැයි මේක ඔය කියන ආකාරයේ ඝන වස්තුවක් නෙමෙයි. මේක ළමයි ටැංකියක්. හැබැයි ඔයගොල්ලන්ට පේන්නේ නැති ඒකාකාර හරස්කඩක් තියෙන ඝන වස්තු. ඒකාකාර හරස්කඩක් තියෙන ඝන වස්තු. ඒකාකාර හරස්කඩක් තියෙන ඝන වස්තුවක් වෙන මේ විදිහට. ඒතර මේකේ ඔයාලට දීලා තියෙන මෙන්න මේ තොරතුරු. මේ උස මීටර 1යි. මීටර 1යි. මෙන්න මේ දිග මීටර 1යි. මීටර 3යි මෙතන. ඊපස්සේ මෙන්න මේ දෙන්න අතර ලම්බ කොස්ස දීලා තියෙනවා. ලම්බ කොස්ස මීටර 5ක් කියලා. මීටර 5ක් කියලා දීලා තියෙනවා. තාවමනක් දීලා තියෙනවා. ඔව් මීටර 5ක් කියලා දීලා. දැන් මොනවාද අපිට මේකෙන් ගන්න පුළුවන්? දැන් බලන්නමයි. මෙන්න මේ යට පතුල දිහා බලන්න. පතුල මෙන්න මේ වගේ ට්‍රැපීසියම්. මේකෙන් බලන් ගියාම වෙන ට්‍රැපීසියම් විතරමයි. මුළු ගානෙම තියෙන්නේ ට්‍රැපීසියම්. ට්‍රැපීසියමක වර්ගඵලය ගන්න ඉතිගාන ජීවිතේට මේ ගාන හදන්න වෙන්නේ මේක කොට හත කරගන්න. හරිද? සාමාන්‍ය අපි ගානක බලාපොරොත්තු වෙන්නේ විවිධ ජාතික කරත. එකම සූත්‍රය, එකම concept එක, එකම නිපුණතාවය. අර ගානේදී 4-5 පොලක බෑ. මේ ගානේදී මෙතනක් බලන්න. හරිද? ඒක හරියම ප්‍රාථමික ප්‍රශ්නයක් වෙන්නේ ඒ නිසා. මෙන්න මේ වගේ ට්‍රැපීසියමක් පතුල. පතුල මේ පැත්තේ මීටර 1යි. මේ පැත්තේ මීටර 3යි. මීටර 3යි. මීටර 1යි. මෙන්න මේ ලම්බ කුස දීලා. ඒක මේ උඩ මතු පිටින් දීලා තියෙන හැබැයි ඒක කෙලින්ම මේ පහලට සමානයි. මීටර 5 නම් මීටර 5. මීටර 5. දැන් අපිට මේ වර්ගඵලය හොයාගන්න. පතුලේ වර්ගඵලය හොයාගන්න. ඔය පතුල තමයි ඒකාකාර ඝන වස්තුව. ඔය පතුල මෙන්න මේ මුළු උසටම පැතිරලා තියෙනවා. විසිරලා තියෙනවා. ඒකාකාර හරස්කඩක් තියෙන ඝන වස්තුවක පරිමාණය. හරස්කඩ ඒකාකාරය නම් හරස්කඩ වර්ගඵලයේ ගුණ කිරීම උස. එතකොට අපි ලියනවා ටැංකියේ පරිමාණය. කෙලිම ලියනවා සමානයි. පතුලේ වර්ගඵලය හරස්කඩ. හරස්කඩ කොහොමද? සමාන්තර පාද දෙකේ එක ධන තුන. බෙදීම දෙක වාරයක් ට්‍රැපීසියමක වර්ගඵලය සමාන්තර පාද දෙකේ එකතුව බෙදීම දෙක වාරයක් මේ පාද දෙක අතර ලම්බක උස 5යි. පාද දෙක අතර ලම්බක උස. මේ මොකද්ද? පතුල හරස්කඩ ගුණ කිරීම එය පැතිරී ඇති දිග. එය පැතිරී ඇති දිග. ඒ කියන්නේ ගැඹුර මීටර 1යි. ගැඹුර. උත්තරේ හදා ගන්න පුළුවන්. මේක සුළු කරාම 10යි ඝන මීටර. ඝන මීටර 10යි. ඝන මීටර 10යි. ඝන මීටර 10යි. ඝන මීටර 10යි. ඊට පස්සේ අපිට කියනවා එමගින් ගුවන් යානය තුල ගබඩා කළ හැකි මුළු ඉන්ධන ප්‍රමාණය ලීටර වලින් සොයන. දැන් මේ ගුවන් යානයේ මේ වගේ ඉන්ධන ටැංකි කීයක් තියෙනවද? ටැංකි දෙකක් තියෙනවා. මේ පැත්තේ තටු එකයි මේ පැත්තේ තටු එකයි. එන එක තටුවක ඝන මීටර 10යි. තටු දෙක තුල ඝන මීටර කීයක් පුළුවන්?
මුළු ඉන්ධන පරිමාණ සමානයි 10 ගුණ කිරීම 2යි. ටැංකි 2යි ඝන මීටර් 20යි. හැබැයි මේක නෙවෙයි උත්තරය. ඇයි? මේ ඉන්ධන අපි ගහන්නේ ලීටර. ලීටර වලින් සල්ලි ගෙවන්නේ. ඝන මීටර වලින් දැනගෙන හරියන්නේ. ලීටර වලින් හොයන්න. ඝන මීටර 20 ලීටර වලට හරවන්න පුළුවන් උදව්ව යටින් දීලා තියෙනවා. බලන්න ඒකවත් මතක තියාගන්න යන්න ඕනේ නෑ. ඝන මීටරයක් ලීටර් 1000යි. ඝන මීටරයක් ලීටර් 1000යි. එම නිසා ලියන්න පුළුවන්. එම නිසා පරිමාණ සමානයි ඝන මීටර් 20යි ලීටර් කීයක් වෙනවද? 20000ක් වෙනවා. ලීටර් 20000ක්. ලීටර් 20000ක් ගුවන් යානේ ඉන්ධන ගබඩා කරන්න පුළුවන්. ඒ කෑල්ල ඇත්තටම අමාරු එකක් නෙමෙයි අර පළවෙනි කොටසට සාපේක්ෂව ගත්තාම. මේ පළවෙනි කොටසේ රූපේ තියෙන ගැටලු තමයි මේ රූපේ හොඳ පැහැදිලි දසුන් වලින් සමන්විත පහසුවෙන් ඛණ්ඩාංක හොයා ගන්න පුළුවන්. එක ළඟ ඛණ්ඩාංක යොදලා තියෙන ස්වභාවය අඩුයි නම් අපිට ඇත්තටම ඒක කරගන්න ලේසි වෙන්න තිබුණා. right නම් ඒ ගාන හදලා ඉවරයි. das දානමේ පේපර් එකේ ප්‍රශ්නය එන්න අවසන්.